වඩා ගැඹුරු ප්‍රතිපදාවකට පිවිසෙන ශ්‍රාවකයෙකුට මෙය එක්තරා ආකාරයක ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. පින්වත්නි, යම් කෙනෙකුට හිතෙන්නත් පුළුවන් සැනකෙලි සහිත බවක් නැතිවීම ඒ භාග්‍යවතුන් වහන්සේගේ තෙමගුලේ සම්පූර්ණ භාවයට ගැටලුවක් වෙන්න පුළුවන් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට අපට තේරෙන දෙයක් තමයි ආධ්‍යාත්මික ප්‍රවේශයකට දොරගුල් හැරගන්න ශ්‍රාවකයෙකුට මේ ඇති වී තිබෙන අර්බුදකාරී తত্ত্বය බාධාවක් නෙමෙයි කියන කාරණේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක ලෝකේ අතිශය දුර්ලභ කාරණයක්. ඒකට හේතුව තමයි බුදු කෙනෙක් හැම කාලෙම පහළ වෙන්නේ නැහැ. අතීතයේට සංවට්ට විවට්ට කල්ප ගණන් හැරිලා බැලුවට බුදුවරු අතේ ඇඟිලි ගානටවත් පහළ වෙලා නැහැ. බුදුවරු වැඩිම ප්‍රමාණයක් පහළ වෙන කල්පයට තමයි මහා භද්‍ර කල්පය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් පහළ වෙන කල්පය කිව්වහම අපගේ ඔළුවට එන්න පුළුවන් බුදුවරු 100ක් 200ක් වගේ. පින්වත්නි, බුදුවරු වැඩිම ප්‍රමාණය කියන්නේ 5 ඒ අතරිනුත් පින්වත්නි මේ වෙනකොට කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම කියලා බුදුරජාණන් වහන්සේලා 4 නමක් මේ වෙනකොටත් පහළ වෙලා ඉවරයි. අපගේ වාසනාවට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ මොහොතෙත් අපේ කනට වැටෙනවා. ඒක විශාල ප්‍රතිලාභයක්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පැහැදිලි කරන පණිවිඩේ ලෝකේ කිසිවෙක් දන්නා පණිවිඩයක් නෙමෙයි. දෙව් මිනිසුන් සහිත ලෝකයේ කිසිවෙක්වත් දන්නේ නැති සංසාරික ගමන තරණය කරන විස්මිත ශිල්පයක් උගන්වන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ ශිල්පය අපූර්ව වූ එකක්. අපූර්වයි කියලා කියන්නේ ඒක කවුරුත් දන්නේ නැහැ කියන අදහසයි. ඒක පෙර නොඇසූ විරූ විදි එකක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් අපට පැහැදිලි කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ පුද පූජා ටික, වත්පිළිවෙත් ටික පමණක් පැහැදිලි කරන්න නෙමෙයි. ඇත්තටම අපගේ වත්පිළිවෙත්, පුද පූජා ආදී මූලික බුද්ධ දේශනාවට ඍජුව සම්බන්ධ කාරණාත් නෙමෙයි. ඒකෙන් අපට කියන්න බෑ මේ වත්පිළිවෙත්, පුද පූජා හොඳ නෑ කියලා අපට කියන්න බෑ. හැබැයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ ලෝකේ ජරා මරණ දුක පිළිබඳ ලෝක සත්‍යයට කියලා දෙන්නටයි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම පිටිපස්සේ තියෙන දුක් ගැහැට අතිශයින්ම බිහිසුණු එකක්. ඒක හරියට මේ වගේ. දැන් බුදුරජාණන් වහන්සේ සච්චක සූත්‍රයේදී පැහැදිලි කරනවා, පින්වත් මහණෙනි, සච්චකට තමයි මේ කතාව පැහැදිලි කරන්නේ. උන්වහන්සේ වදාරනවා, මම දුර්ගේශ්වරී වල අප්‍රමාණව දුක් විඳපු ජීවිතයක් තිබුණා කියනවා. හිම වැටෙන රාත්‍රිවල දවස් ගානක් එක දිගට හිමේ වාඩි වෙලා ඉඳලා ශරීරයට දුක් දීලා තියෙනවා කියනවා. ග්‍රීස්ම ඍතුවේ අන්තිම මාස 2 තමන් වහන්සේගේ සිවුර එක පැත්තකින් තියලා ශරීරයට දුක් දෙමින් ගත කරපු ජීවිතයක් තියෙනවා කියනවා. ඇත්තට මේ කාරණා පිළිබඳ මහා සිංහනාද සූත්‍රයේ දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒ වගේම අරිය පරියේෂණ සූත්‍රයේ දීර්ඝ විස්තරයක් තියෙනවා. නමුත් බුදු කෙනෙක් ආපු ගමන බොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් ආපු ගමනක් නෙමෙයි කියන්නයි මම ඔබට මේ කාරණේ මතක් කළේ. සමහර වෙලාවට පින්වත්නි, ආහාරයෙන් ශුද්ධියක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ නමක් ආපු ගමනේදී උන්වහන්සේ සමහර වෙලාවට කල්පනා කරනවලු ආහාර ගන්නෙම නෑ කියලා. උන්වහන්සේ කොයිතරම් ආහාර වර්ජනය කරපු ජීවිතයක් තිබ්බද කියනවා නම් එහෙම ඇදගෙන වැටෙනවා කියනවා නැගිට ගන්න බැරුව. දැන් නැගිට ගන්න බැරුව බුදුරජාණන් වහන්සේම වැටිලා ඉන්නකොට සමහර දෙවිවරු උන්වහන්සේ ළඟට එනවා කියනවා. ළඟට ඇවිල්ලා දෙවිවරු කියනවලු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මිය ගියා කියලා. එතකොට තවත් දෙවිවරු කියනවලු නෑ, මිය ගිහින් නෑ,
ඔය ශ්‍රමණ ගෞතමියෝ කලන්තේ දාලා වැටිලා ඉන්නේ කියලා. ඔය අතර තවත් දෙවිවරු කොටසක් කියනවලු නෑ නෑ ඔය කලන්තේ දාලා වැටිලා ඉන්න එක රහතන් වහන්සේලාගේ හැටි වෙන්න ඇති. උන්වහන්සේලාගේ එක්තරා සමාපත්තියක් වෙන්න ඇති. රහත් වෙච්ච අය අවබෝධයටපත් වෙච්ච අය නිකලෙස් වෙච්ච අය ඔහොම කලන්තේ දාලා වැටිලා ඉන්නවා ඇති. එතකොට ටිකක් බුද්ධිමත් දෙවිවරු කිව්වලු නෑ නෑ උන්වහන්සේ ඔය සිහි නැති වෙලා වැටිලා ඉන්නේ කියලා. දැන් බලන්න පින්වත්නි එතකොට දෙවිවරුන්ටත් බුද්ධත්වයේ මොකද්ද කියලා හරියට අදහසක් තියනවද? අදහසක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලි කරන පණිවිඩය බුදු කෙනෙක් අපට විස්තර කරන මේ සුන්දර ධර්මය පින්වත්නි දෙව් මිනිසුන් සහිත ලෝකයේ කිසිවෙක්වත් දන්නේ නැති පණිවිඩයක්. ඒකයි මම මේ දේශනාව ආරම්භයේ ඔබට කිව්වේ ඒක හරියට සාංශාරික ජීවිතේ තරණය කරන සාංශාරික ජීවිතෙන් ඈතර වෙන ශ්‍රාවකයෙකුට ලැබෙන සුන්දර ප්‍රතිලාභයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ප්‍රමුඛ ඉලක්කය මේ වත්පිළිවෙත් ටික නෙමෙයි. පුද පූජා ටික නෙමෙයි. බුද්ධ පූජා ආදී වත්පිළිවෙත් නෙමෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා හිතාගෙන මිනිස්සු ඉදිකරන නානාවිධ සාම්ප්‍රදායික ඉදිකිරීම් ටික බුදුදහමට ඍජුව සම්බන්ධ කාරණයක් නෙමෙයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේ සාම්ප්‍රදායික කාරණා සම්පූර්ණයෙන් අයින් කරන්න ඕන කියලා. හැබැයි බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙන පණිවිඩය විස්මිත පණිවිඩයක්. ඒ විස්මිත පණිවිඩය ඇස්සේ තියෙන්නේ මේ ලෝකේ තම තමන්ගේ දුක හේතුඵල සහිතව ගැට ගැහෙන ආකෘතිය ගැනයි තියෙන්නේ පින්වත්නි. උන්වහන්සේ එදා වජ්‍රාසනයේ මත අන්තිම පරීක්ෂණයක් කරලා වාඩි වෙනවා. උන්වහන්සේගේ අවසාන පරීක්ෂණය තමයි පින්වත්නි තමන් වහන්සේ ආහාරයට ගත්ත කිරිපිඬු වළඳලා ඉතිරි වෙච්ච පාත්‍රය රත්තරණින් හදාපු පාත්‍රයක උන්වහන්සේට අවසාන වශයෙන් බුද්ධත්වයේ කරා පැමිණෙන අවස්ථාවේ අවසාන දාණය ඊටාම ප්‍රණීත භෝජනයක්. උන්වහන්සේ අවසාන වශයෙන් දානේ පාත්‍රේ වළඳලා උන්වහන්සේ කල්පනා කරනවා සියල්ල අතහැරලා දාලා ආපු මුනිවරයෙකුට මේ වගේ පාත්‍රයකින් වැඩක් නැහැ. රත්තරන් පාත්‍රයක් මොකටද? ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා මේ පාත්‍රේ මට අවශ්‍ය නැහැ. ඒකාන්ත වශයෙන් මට අවබෝධය කරා යන්න පුළුවන් නම් මේ පාත්‍රයේ උඩුගම්බලා යාවා කියලා තමයි පාත්‍රේ ගඟට විසි කරන්නේ. එතකොට පාත්‍රයේ උඩුගම්බලාගෙන ගියා කියනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙම මේ බර වස්තුවක් වතුරට දැම්මාම උඩුගම්බලාගෙන යන්න පුළුවන්ද? ඒව හදාගත්ත කතාන්දර එහෙම කියන්නත් පුළුවන්. ඒ තම තමන්ගේ ස්වකීය ඥානෙ හැටියට ඒ කතාන්දර කියන්නේ. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් අවසාන වශයෙන් කරන පරේෂණය තුල උන්වහන්සේගේ ඒ කියවීම ASCII තියෙන දාර්ශනික හරය තමයි ළඟදි දවසක උඩුගම් බලාගෙන යන චින්තනයක් පැහැදිලි කරන ශාස්ත්‍රූවරයෙක් පහළ වෙනවා කියන පණිවිඩය. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙක් විදියට අවසාන පරීක්ෂණය කරලා වජ්‍රාසනයේ මත වාඩි වෙන්නේ හැම මස්ලේ නහර ඇට ඇට මිදුළු අතරින් ඉතුරු වෙන දෙයක් තියෙනවා නම් ඉතුරු වුණාවේ. වියලිලා යන දෙයක් තියෙනවා නම් වේලුලා ගියාවේ. හැබැයි බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලයි වාඩි වෙලා තියෙන්නේ. ඒකට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය කියලා. සාමාන්‍ය කෙනෙකුට එහෙම වීරියක් නැහැ. දැන් අපිට මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ධර්මයේ තුලින්වත් වීරියක් තියනවාද? සමහර වෙලාවට අපි කල්පනා කරනවා ධර්මයේ තුල ජීවමාන වීම පිණිස ධර්මයේ රැකවරණයක් සකස් කර ගැනීම පිණිස අපිත් අප්‍රමාදී වෙන්න ඕන කියලා ගුණධර්මයක් දියුණු කරන්න එනවා. සමහර වෙලාවට ඒ ගුණධර්මයේ යට යන්නේ අපේ තියෙන නොසැලකිලිමත්කමට. දැන් සමහර අය ඉන්නවා සිල් සමාදන් වෙනවා ගුණධර්මයක් දියුණු කරනවා ටික කාලයක් ගියාට පස්සේ ආයෙ ආ ගුණධර්ම පැත්තට හැරෙන්නේ නැහැ. ඊට පස්සේ වුණ අපිට හම්බ වුණාම මුණ ගැහුණාම අපි අහනවා ඔයා කලින් ගුණධර්ම දියුණු කළා දැන් මොකද ඉන්නේ නැත්තේ වැඩි පේන්නේ නැහැ නේද කියලා ඇහුවාම ඒ අය කියනවා අනේ හාමුදුරනේ මේ දවස්වල හරියට වැඩනේ කියනවා. හරියට කරදර හාමුදුරනේ මේ ජීවිතේට කියනවා.
එතකොට එයා කරදරේ අල්ලගෙන දන්නේම නැතුව එයාගේ නිවන් මාර්ගේ යට ගිහින්. අද ගොඩාක් දෙනෙකුට ඒක තමයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වජ්‍රාසනයේ මත චතුරංග සමන්නාගත වීරියෙන් වාඩි වෙලා උන්වහන්සේ පින්වත්නි ආනාපාන සති සමාධියෙන් නැගිටිනවා. ආනාපාන සති සමාධියෙන් බුදුරජාණන් වහන්සේ නැගිටලා උන්වහන්සේ පළවෙනි යාමේ පින්වත්නි උන්වහන්සේ වේගයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදයයි විමසන්නේ. මෙන්න මේක තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලික හරය. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලික ඉගැන්වීම. ඇත්තට මේ දේශනාව අපි චතුරාර්ය සත්‍ය පිළිබඳවවත් එහෙමත් නැත්නම් පටිච්ච සමුප්පාදයේ පිළිබඳවත් බොහොම ගම්බීර දේශනාවක් කරන මට්ටමට අපි මේ දේශනාව විකාශනය කරවගන්නේ. නමුත් පින්වත්නි බුදු කෙනෙක්ගේ පණිවිඩයේ මූලික හරය ගැන ශ්‍රාවකෙක් දැනගන්න ඕන. ඒක ගැන හැම ශ්‍රාවකෙක්ම අදහසක් ගන්න ඕන. පින්වත්නි මේ දුක බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ මේක තමන් හදාගත්ත බවට. මේ දුක තමන් හදාගත් එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්තරා වෙලාවක ওই කාරණේ විමසනවා. මගේ මතකයේ හැටියට අචේල කස්සප සූත්‍රයේ ගැන බොහොම ලස්සන විස්තරයක් තියෙනවා. අචේල කස්සප බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඍජුව විමසනවා ස්වාමීනි මේ දුක තමන් හදාගත්ත එකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචේල කස්සප මේ දුක තමන් හදාගත්ත එකක් නෙමෙයි කියලා. එතකොට යා විමසනවා එහෙනම් ස්වාමීනි මේ දුක පිටින් කෙනෙක් හදපු එකක්ද? ඒ කියන්නේ එළියේ කවුරු හරි මේ දුක හැදුවද? එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අචේල කස්සප මේ දුක අනුන් හදපු එකකුත් නෙමෙයි. ඊට පස්සේ අචේල කස්සප ඊළඟ ප්‍රශ්නය අහනවා හොඳයි. එහෙමනම් ඔබ වහන්සේ කියන්නේ මේ දුක අපි දෙගොල්ලොම එකතු වෙලා හදාගත්ත එකක්ද? ඒ කියන්නේ එළියේ ඉන්න අයයි මමයි දෙන්නම මැදිහත් වෙලාද මේ දුක හදාගත්තේ? එතකොට උන්වහන්සේ වදාරනවා අචේල කස්සප මේ දුක දෙගොල්ලොම එකතු වෙලා හදපු එකකුත් නෙමෙයි. ඊට පස්සේ මෙයා අහනවා හොඳයි එහෙනම් ඔබ වහන්සේ මට කියන්න මේ දුක ඉබේ හටගත් එකක්ද? මේ දුක ඉබේ හටගත්තද? එතකොට උන්වහන්සේ දේශනා කරනවා අචේල කස්සප මේ දුක ඉබේ හටගත් එක්කුත් නෙමෙයි. දැන් පින්වත්නි මේ මිනිස්සයාට අහන්න මොකක්වත් ප්‍රශ්නයක් තියනවද? මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? තමන් හැදුවද කියලා ඇහුවම තමන් හැදුවෙත් නැල්ලු. පිට කෙනෙක් හැදුවද කියලා ඇහුවොත් පිට කෙනෙක් හැදුවෙත් නැල්ලු. දැන් ලෝකේ ගොඩාක් ඉගැන්වීම් තියෙන්නේ මේ දුක පිට කෙනෙක් හැදුවා කියලා. එක්කෝ කතා කරන්නේ දෙවියන් වහන්සේ හැදුවා කියලා. එක්කෝ මහා බ්‍රහ්මයා හැදුවා කියනවා. එක්කෝ ඊශ්වර හැදුවා කියනවා. මේ විදිහට ලෝකේ දුක තවත් කෙනෙක් හදපු බවට මිනිස්සු කතා කරන්න හරි කැමතියි. ඒකට හේතුව තමයි මිනිස්සු කැමති මේ දුක තවත් කෙනෙක්ගේ පිට පටවලා ඇඟ බේර ගන්න කැමති. ඉතින් වෙන කෙනෙක්නේ හදලා තියෙන්නේ අපි මොනවා කරන්නද කියලා එමීට පැත්තකට වෙන්න පුළුවන් නේ. එතකොට තමන් හැදුවද කියලා අහනකොටත් බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන් හදපු එක්කුත් නෙමෙයි. අනුන් හැදපු එක්කුත් නෙමෙයි. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා හොඳයි ඔබ වහන්සේ කියන්නේ මේ දුක දෙගොල්ලොම හැදුවද? දෙගොල්ලොම හැදුවෙත් නැහැ. මේ දුක ඉබේ හටගත්තද? ඉබේ හටගත්තෙත් නැහැ. දැන් මෙයාට අහන්න තවත් ප්‍රශ්න නැහැ. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේගෙන් මොහු විමසනවා හොඳයි. ඔබ වහන්සේ එහෙනම් දුක ගැන දන්නේ නැද්ද? බුදුරජාන් වහන්සේ වදාරනවා අචේල කස්සප මම මේ දුක ගැන දන්නවා. ඒ වෙලාවේ ඔහු විමසනවා හොඳයි. ඔබ වහන්සේ දුක ගැන දන්නවා නම් ඔබ වහන්සේ දුක ගැන මට කියන්න. ඒ වෙලාවේ උන්වහන්සේ වදාරනවා අචේල කස්සප මේ දුක පටිච්ච සමුප්පන්නව ඇති වෙන එකක්. කොහොමද මේ දුක ගැට ගැහෙන්නේ? මේ දුක ගැට ගැහෙන්නේ පටිච්ච සමුප්පන්නවයි. හේතුඵල සහිතවයි දුක ගැට ගැහෙන්නේ. යම් කෙනෙක් හේතුඵල සහිතව මේ දුක ලියා ගත්තොත් සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒතර සම්පූර්ණයෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන කතාව බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ උපන් පණිවිඩයක්. ඒක දෙව් මිනිසුන් සහිත ලෝකයේ සියලු ප්‍රජාව අතරින් කිසිවෙක් දන්නා එකක් නෙමෙයි. කිසිවෙකුටවත් ඒ කාරණේ තේරෙන්නේ නැහැ. කිසිවෙක්වත් මේ කතාව ගැන දන්නේ නැහැ.
මේ බුදු කෙනෙක්ගේ පණිවිඩේ හේතුඵල දහමින් සකස් වෙච්ච මේ විඥානයේ නැවත නැවත පැලවෙන්නේ නැති විදියට මේ සම්පූර්ණයෙන්ම දුක හමාර වීමේ පණිවිඩය මේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ඔය සමහර ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්න ඇති වෙලා තියෙන ඔය කේවට්ට සූත්‍රයේ එහෙම තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාට ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි මේ සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම ධාතු සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද කියන එක මේ හාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇති වෙලා දෙවිවරුන්ගෙන් ගිහින් අහලා තියෙනවා. මොකද මේ හාමුදුරුවරුන්ට මේ දිහුණු කරගත්ත ධ්‍යාන සමාපatti තිබුණ නිසා සමහර දෙවියන් සමග sannivedanaya කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ හාමුදුරුවෝ ගිහින් දෙවියන්ගෙන් මේ කතාව අහනවා. එතකොට දෙවියන්ගෙන් අහනකොට දෙවියෝ මූණෙන් මූණ බලාගෙන කියනවලු අනේ හාමුදුරනේ අපි නම් ඔහොම එකක් දන්නේ නැහැ. පුළුවන් නම් අපිට වඩා උඩින් ඉන්නවා දෙවිවරු කොටසක් ඒ අයගෙන් ගිහින් මේ කතාව අහන්න කියලා. එතකොට අර හාමුදුරුවෝ තවත් සමාපත්තියකින් නැගිටලා ඉහළ දිව්‍ය තලයට ගිහින් සක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවලු සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද කියලා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා කියනවලු හාමුදුරනේ මම නම් ඔහොම එකක් දන්නේ නැහැ. ඔබ වහන්සේ පුළුවන් නම් ගිහින් අහන්න උඩ ඉන්නවා යාමයේ දිව්‍ය තලයේ සුයාම කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. ඉතින් මේ එක එකනා කියනවලු ගිහින් අහන්න කියලා. ඊට පස්සේ කියනවලු මේ තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත කියලා දිව්‍ය රාජයෙක් ඉන්නවා. මේ විදිහට කියාගෙන ගිහින් අන්තිමටම දෙවිවරු අතරින් ඉහළම දිව්‍ය තලයේ වෙච්ච පරනිම්මිත වසවර්ති දිව්‍ය පුත්‍රයාගෙන් ඇහුවා කියනවා මේ සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ ජීවිතේදීම දුක හමාර කරගන්නේ කොහොමද කියලා එක පරයයකින් අහලා තියෙන්නේ. එතකොට අර දෙවිවරු කියලා තියෙනවා ස්වාමීනි අපිත් ඔහොම එකක් දන්නේ පුළුවන් නම් මහා බ්‍රහ්මයාගෙන් ගිහින් අහන්න කිව්වලු. එතකොට මහා බ්‍රහ්මයා ළඟට ගිහින් අර හාමුදුරුවෝ අහනවලු සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද කියලා. එතකොට මහා බ්‍රහ්මයා විශාල බ්‍රහ්ම පිරිසක් පිරිවරාගෙන ඉන්න තැන මේ හාමුදුරුවෝ එක පැත්තකට අරන් ගිහින් කියනවලු හාමුදුරුවනේ මමත් ඔහොම එකක් දන්නේ නැහැ. ඔබ වහන්සේ මොකටද මෙහෙට ආවේ? හාමුදුරුවනේ මමත් ඔහොම එකක් දන්නේ නැහැ. ඕක ගිහින් අහන්න ඔබ වහන්සේගේ ශාස්ත්‍රූ වෙච්ච බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට තමයි මේ භික්ෂුව ඇවිල්ලා මේ ප්‍රශ්නේ ලියාගන්නේ මේ විඥානේ නැවත පිහිටන්නේ නැති විදියට. කොහොමද දුක හමාර කරගන්නේ කියන පණිවිඩය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු මේ පණිවිඩය බුදු කෙනෙක්ගේ ධර්මයෙන් හැර ලෝකේ කිසිම ඉගැන්වීමකින් මේ ධර්මය අල්ලන්න බෑ පින්වත්නි. එදා බෝධි මණ්ඩලේ වාඩි වෙලා උන්වහන්සේ පළවෙනි යාමේ පින්වත්නි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදව ගන්නවා. ඒතර මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් සංවට්ට විවට්ට කල්ප ගණන් බුදුරජාණන් වහන්සේ පිටිපස්සට බලාගෙන යනවා. ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමන හරි පුදුමයි. ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමන පොඩි එකක් නෙමෙයි. දීර්ඝ කාලයක් ඉපදෙමින් මැරෙමින් ආපු ගමනක් තියෙන්නේ. සංවට්ට විවට්ට කල්ප ගණන් පිටිපස්සට බලනකොට උන්වහන්සේ තේරුම් ගන්නවා මගේ ජීවිතේ සාංශාරිකව මුලක් හොයන්න බෑ කියලා. දෙවැනි යාමේදී පින්වත්නි උන්වහන්සේ චුතූපපාත ඥානෙ උපදව ගන්නවා. ඒ ඥාණයෙන් උන්වහන්සේ බලනවා මම විතරක්ද මේ විදියට සංසාරයට වැටිලා ආවේ. මගේ ගමන විතරද මේ සාංශාරික වෙන්නේ. මේ ලෝකේ ඉන්න සියලු උපන් සත්වයන්ගේ සාංශාරික ක්‍රියාවලිය කොහොම එකක්ද කියලා බලනකොට උන්වහන්සේ දැනගන්නවා මම විතරක් නෙමෙයි සාංශාරික ජීවිතේ ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා තියෙන මේ සියලු සත්වයෝ විටක තිරිසන් ලෝකේ, විටක പ്രേත ලෝකේ, විටක සතර අපායේ, විටක මනුස්ස ලෝකේ, විටක දිව්‍ය ලෝකේ මේ විදියට පින්වත්නි ගෙවල් දෙකක් මැද ඉන්න මිනිහෙක් ගෙවල් දෙක අතර එහෙට මෙහෙට මිනිස්සු මාරු වෙනවා වගේ උන්වහන්සේ දකිනවා උපන් සත්වයාගේ සාංශාරික චර්යාව. උපන් සත්වයාගේ සාංශාරික චර්යාව උන්වහන්සේ දැකලා තුන්වෙනි යාමේ පින්වත්නි අරුණෝදේ නැගෙනකොට උන්වහන්සේ පටිච්ච සමුප්පන්නව විමසන්න පටන් ගත්තා. මොනවද පටිච්ච සමුප්පන්නව විමසුවේ? මේ ජාති දුක, මේ ජරා දුක, මේ මරණ දුක ගැට ගැහෙන විදිහයි විමසන්නේ. පින්වත්නි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ ගම්බීර විග්‍රහයක්. පටිච්ච සමුප්පාදය පිළිබඳ ගැඹුරු විග්‍රහයකට අපි මේ දේශනාවේදී
ඔබ යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් දල වශයෙන් හරි මෙහි ආකෘතිය හරි මේ වෛශාඛ්‍ය මංගල්‍ය වෙනුවෙන් බුද්ධ ශ්‍රාවකයන් විදියට සත්ව ප්‍රජාව විදියට අපි මේක දැනගන්න කිතාම වැදගත් දෙයක්. පින්වත්නි, උන්වහන්සේ බලනවා මේ ජරා මරණ දුක කියන ස්වභාවය නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි නං. මේකට හේතුව මොකද්ද? පින්වත්නි, උන්වහන්සේ සමාපත්තිය තුලම විමසා බලනවා මේ දුකට හේතුව තමයි ජාතිය. මේ දුකට හේතුව තමයි ජාතිය. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියලායි කියන්නේ. එතකොට මේ විඳවන දුක දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් දෙමව්පියෝවත් කවුරුත් හදපු එකක් නෙමෙයි. ඒකට සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ මේ දුක අම්මා හැදුවා වගේ. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ මේ දුක තාත්තා හැදුවා වගේ. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ දැන් සමහර විට දරුවන්ගේ යුතුයකම් ටික ඉවර කරලා දාපු, දරුවන්ගේ වගකීම් ටික හමාර කරලා දාපු, දරුවන්ගෙන් සැලකිලි ලැබෙන්නේ නැති අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිතන්න පුළුවන් මේ දරුවෝ නිසා අපි විඳවනවා කියලා. පින්වත්නි, පටිච්ච සමුප්පන්නව බලනකොට මේ ලෝකේ දරුවෝ නිසා නෙමෙයි විඳවන්නේ. මේ ලෝකේ විඳවන්නේ උපන් නිසා. පින්වත්නි, මේ ලෝකේ විඳවන්නේ සෙනසුරුගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. සාමාන්‍යයෙන් පටිච්ච සමුප්පන්නව ධර්මයේ දන්නේ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් සෙනසුරුගේ අවුලක් කියලා. පින්වත්නි, ග්‍රහයන්ගේ අර්බුදයක් නිසා නෙමෙයි ගැඹුරින් බලනකොට මේ දුක හටගන්නේ. ස්වල්ප දුකක් ඒ ඔස්සේ ඇති වෙනවද නැද්ද කියලා වෙනම විමසන්න ඕන. නමුත් පින්වත්නි, මේ ජරා මරණ දුක කියන එක ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි ජාතිය. ජාතිය. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියලායි ධර්මයේ තියෙන්නේ. පුද්ගලයා විඳවන්නේ පින්වත්නි වෙන මොකුත් නිසා නෙමෙයි, ජාතිය නිසායි විඳවන්නේ. ජාතිය කියලා කියන්නේ එකත් ගැඹුරු කාරණයක්. ජාතිය කියලා කියන්නේ ඒ පුද්ගලයා තුල ඇති වෙන පුද්ගල භාවය. දේවත්තාය, භූතත්තාය, යක්කත්තාය, නාගත්තාය කිය මහා නිදාන සූත්‍රයේ ජාතිය තෝරනවා. නමුත් මෙතන පොදුවේ ජාතිය කියලා ගත්තොත් පින්වත්නි, මේ උපත සකස් වෙන අවස්ථා 4ක් තියෙනවා. සමහර අය ගර්භාෂයක් ඇතුලේ උපත සකස් වෙනවා. ඒතර මැරෙන හැමෝගෙම ජීවිතේ ගර්භාෂයක් ඇතුලේ ජීවිතේ සකස් වෙනවා නෙමෙයි. පින්වත්නි, ඔය අතර කොටසකගේ ජීවිතය බිත්තර කටුවක් අස්සේ සකස් වෙනවා. ඒකට කියනවා අණ්ඩජ කියලා. ඔය අතර කුණු ගොඩවල් වල, රොඩු ගොඩවල් වල තවත් උපත සකස් වෙනවා. ඔය අතර පින්වත්නි, තවත් කොටසකගේ ජීවිතය ඕපපාතිකව පහළ වෙනවා. දැන් සම්මාදිට්ඨිය නැති ශ්‍රාවකයෙකුට මේ කතාව තේරුම් ගන්න බෑ. ඇයි? සම්මාදිට්ඨියක් නැති මිනිස්සෙක් ඕපපාතිකව උපතක් ගැන විශ්වාස කරන්නේ නැහැ පින්වත්නි. ඒ අය හිතන්නේ මෙහෙම තමයි හැමෝම උපදින්නේ කියලා. එක්කෝ හිතනවා ආයි ඉපදින්නේ නැහැ කියලා. එතකොට ගර්භාෂයක් ඇතුලේ හරි, කුණු ගොඩක් ඇතුලේ හරි, බිත්තරයක් ඇතුලේ හරි, ඕපපාතිකව හරි සත්වයාගේ උපත සකස් වෙනවා. එතකොට මේ විදියට සකස් වෙන උපත ගැන විවිධත්වයක් බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ විවිධ විදියට උපත සකස් වීමට අනුව පින්වත්නි, ඒ පුද්ගලයාගේ ජරා මරණ දුක තීරණය වෙනවා. ඒකට කියනවා ජාතිපච්චයා ජරා මරණං කියලා. ඊට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ දා අලුයම් කාලේ සමාපත්තියෙන් නැගිටලා විමසලා බලනවා, හොඳයි ජාතිය කියන එක ඉබේ පහළ වෙච්ච එකක්ද? එතකොට උන්වහන්සේ දකිනවා ජාතිය කියලා කියන්නේ ඉබේ පහළ වෙච්ච එකක් නෙමෙයි. ජාතියටත් හේතුවක් තියෙනවා. ජාතියට හේතුව තමයි භවපච්චයා ජාති. විපාක පිණිස කර්ම හැදිච්ච නිසායි ජාතිය පහළ වෙන්නේ. යම් වෙලාවක විපාක පිණිස කර්ම හැදුන් නැත්තම් පින්වත්නි, එතන ජාතියක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දුකේ සමුදය විදියට බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක කර්ම භවයේ පෙන්වන්නේ. එක්තරා වෙලාවක කර්ම භවයේ දුකේ හට ගැනීම විදියට පෙන්නනවා. දැන් බලන්න, මේ භවපච්චයා ජාති විපාක පිණිස කර්ම සකස් වුණාම ඊට අනුව තමයි පුද්ගලයාගේ ජාතිය පහළ වෙන්නේ. විපාක පිණිස කර්ම හැදෙනවා. කර්ම සකස් වෙනවා.
ඒ කර්ම සකස් වීමට අනුව ඒ පුද්ගලයා තුළ ජාතියක් පහළ වෙනවා. විපාක පිණිස මේ භවය කියන එක ඊටාම විස්තරාත්මක දහම් කොටාසයක්. නමුත් මේක ඔබේ ජීවිතයට වැදගත් වන මාතෘකා ධර්ම දේශනාවක් විතරයි. එහෙම නැතු මේ භවයේ පිළිබඳ මේ ප්‍රතිසන්දිය කරා භවයේ කොහොමද උපකාර වෙන්නේ? ඊට පස්සේ ඒ පුද්ගලයා තුළ ඒකෝකාරික භවය, චතුෝකාරික භවය, පංචෝකාරික භවය මේ විදියට භවය කියන්නේ ගැඹුරු කාරණයක්. එතකොට විපාක පිණිස කර්ම සකස් වීම නිසා ජාතිය කියලා එකක් පහළ වෙනවා. මේක තමයි ඔබේ කතාන්දරය. සාංශාරික සත්වයේ කතාව මේකයි. එතකොට භවය කියන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා කියන එකයි. විපාක පිණිස කර්ම හැදෙන්නේ කුමක් නිසාද? උන්වහන්සේ දා සමාපත්තියෙන් නැගිටලා අරුණෝදේ නැගින්න කලින් බෝධි මණ්ඩලයේ කොහොමද බුදු වුනේ කියලා දැනගන්නවා නම් මේ පණිවිඩය දැනගන්නම ඕන. මේ ක්‍රමයට තමයි සංසාරයේ සත්‍යයාගේ දුක ලිහාගන්නේ. උන්වහන්සේ දකිනවා මේ විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන එක නිකම්ම පහළ වුණ එකක් නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? විපාක පිණිස කර්ම සකස් වෙන්නේ පින්වත්නි හිත බැඳිලා යනකොටයි. හිත එක එක දේවල් වලට බැඳෙනවා. ඒකට අපි ධර්මයේ පාවිච්චි කරන වචනයක් උපාදානය කියලා. හිත බැඳිලා ගියාට පස්සේ ඒ බැඳීමට අනුවයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. එතකොට හිත බැඳෙන්න පින්වත්නි ඒ බැඳිච්ච තැන්වල විපාක පිණිස කර්ම හැදෙනවා. ඒතර ඒක සාමාන්‍ය මිනිස්සෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසායි බුදු කෙනෙක් මතක් කරන්නේ මහණෙනි මනසින් සියල්ල අතහැරලා දාන්න කියලා. ගිහි ජීවිතේ ගත කරන ශ්‍රාවකෙක් හිතන්න පුළුවන් කොහොමද සියල්ලම ගිහි කෙනෙක් අත්හරින්නේ කියලා. ගිහියෙකුට ධර්මයේ හුරු කරගන්න ඕන පරිමාවක් තියෙනවා. ධාරිතාවයක් තියෙනවා. ගිහියෙක් පැවිද්දෙක් වගේ ධර්මයේ පුහුණු කරන්න ඕනේ නැහැ. හැබැයි පින්වත්නි මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න ධර්මයේ කෙරෙහි වඩා උත්තේජනයක්, වඩා කැමැත්තක් හදාගන්න එක බුද්ධ ශ්‍රාවකයෙකුට විශාල අනුග්‍රහයක්. මේ හිත බැඳිලා යනවා. ඒකට කියන උපාදානයි කියලා. බැඳිලා යාමට අනුව බැඳිච්ච තැන්වල විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඒකට කියන්නේ උපාදාන පච්චයා භවෝ කියලා. එතකොට හිත බැඳී යාම නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. ඊට අනුව ඒ පුද්ගලයා තුල පහළවීම සිද්ධ වෙනවා. පහළ වෙනවා කියන්නේ ස්කන්ධයන් පහළ වෙනවා, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇති වෙනවා. ඒ පහළවීමට අනුව පින්වත්නි ජරා මරණ දුක හැදෙනවා. මෙන්න මෙහිමයි ඔබේ දුක සම්බන්ධව කතාව බුදු කෙනෙක් විස්තර කරන්නේ. උන්වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ බැඳී යනවා කියන එක උපාදානය කියන එක විස්තරාත්මකයි. කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන වශයෙන් මේ කාමයන් උපාදානය කරගන්නවා. ඇස කන නාසය දිව ආදී ඉන්ද්‍රියන් මුල් කරගෙන. ඊට පස්සේ පින්වත්නි ditthi උපාදාන කරන එක දෘෂ්ටි වලට බැඳිලා යනවා. සීලබ්බත උපාදාන එක සීල බෘත වලට බැඳිලා යනවා. අත්තවාද උපාදාන තමන්ගේ පංචස්කන්ධ ලෝකයට මම මගේ ආත්මය කියලා බැඳිලා යනවා. මේකට කියන උපාදානය කියලා. ඒතර මේ උපාදානය කියන එකත් නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි. උපාදානය කියන එක ඇති වෙන්නේ පින්වත්නි හිතේ ඇති වෙන තණ්හාව නිසායි. උන්වහන්සේ විමසලා බලනවා බෝධි මණ්ඩලයේදී මේ උපාදානය කියන එක ඉබේ පහළ වෙච්ච එකක්ද? උන්වහන්සේ දකිනවා උපාදානය කියන්නේ ඉබේ පහළ වෙච්ච එකක් නෙවෙයි. උපාදානය කියන්නේ ඉබේම පහළ වෙන්නේ නැතුව හේතු සහිතවයි පහළ වෙලා තියෙන්නේ. මොකක්ද හේතුව? උපාදානයට හේතුව තමයි තණ්හාව. හිතේ තණ්හාව ඇති වෙන්න ඒ තණ්හාව ඇති උනේ යමකටද එයටයි පින්වත්නි බැඳිලා යන්නේ. එතකොට තණ්හාව ඇති වෙච්ච නැති දේවල් වලට අපේ හිතේ බැඳීමක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ ඇමරිකාවේ ඇහෙන සින්දුවකට අපේ හිත බැඳින්නේ නැහැ. ඇයි? අපිට ඒක තේරෙන්නේ නැහැ එක්කෝ අපිට ඒක ගැන සංවේදීකමක් නැහැ. එතකොට යම් කෙනෙක්ගේ ජීවිතේ තණ්හාවක් ඇති වුණොත් ඒ තණ්හාවට අනුව පින්වත්නි
හිත බැඳිලා යන ගතියක් තියෙනවා. ඒකට කියනවා උපාදානයට අනුව භවය හැදෙනවා. උපාදානයට හේතුව තණ්හාව. තණ්හා පච්චය උපාදානං. හිතේ තණ්හාව ඇති වෙන්නේ පින්වත්නි තමන්ගේ ලෝකයටයි. තණ්හාව කියන්නේ එළියේ තියෙන එකක් නෙමෙයි. කාමයේ කියලා දෙයක් මේ ලෝකේ හොයන්න නෑ පින්වත්නි. නතේ කාම යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මහණෙනි මේ බාහිර චිත්‍රවල රාගේ නෑ කියනවා. නතේ කාම යානි චිත්‍රානි ලෝකේ. මේ බාහිර රූපවල රාගය කියලා එකක් නෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමී කියන්නේ සංකල්පීයව හිතේ ඇති වෙන එකක්. ඒතර මේ කාරණේ හැම බුද්ධ ශ්‍රාවකෙක්ම දැනගන්න ඕන කතාවක්. පින්වත්නි තණ්හාවේ ආකාර 6ක් තියෙනවා. තණ්හාව ඇති වෙනවා රූපවලට. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මෙච්චරයි තණ්හාව ඇති වෙන්නේ. පින්වත්නි ඇහෙන් දකින රූපවලට විතරමයි තණ්හාව ඇති වෙන්නේ. දැකපු නැති රූපවලට තණ්හාව ඇති වෙන්නේ නැහැ. කනින් අහපු ශබ්දවලට විතරමයි තණ්හාව ඇති වෙන්නේ. ඒකයි මම කිව්වේ වෙනත් රටක යන මේ වෙලාවේ යන සින්දුවක් කෙරෙහි අපිට රාගයක්, තණ්හාවක්, කැමැත්තක් උපදින්නේ ඇයි? ශබ්ද තණ්හා ඇති වෙන්නේ ශබ්දය ඇහෙන්න ඕන. ශබ්දේ මුල් කරගෙන ඒ ඇහිච්ච ශබ්දයේ කෙරෙහි තමයි තණ්හාව උපදින්නේ. පින්වත්නි තණ්හාවේ ආකාර 6ක් තියෙනවා. හැබැයි තණ්හාව කියන්නේ බොහෝම පළල් මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ තණ්හාව දුකේ සමුදය විදියට පෙන්වන්නේ ඒකයි. මේ තණ්හාව පින්වත්නි චක්ක සූත්‍රයේදී ආකාර 6කින් පෙන්නනවා. තණ්හාකාය වේදිතබ්බං කියලා. තණ්හාවේ ආකාර 6ම දැනගන්න ඕන කියලා. එතකොට ඒ 6ම පින්වත්නි අතීත අනාගත වර්තමාන වශයෙන් 3 ආකාරයකින් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ සාමිස නිරාමිස වශයෙන් ආයෙ තව බෙදා ගන්න පුළුවන්. මේ විදිහට බෙදාගෙන ගියාම තණ්හාවේ විශාල ප්‍රභේද ගොඩක් තියෙනවා. ඒකයි මම කිව්වේ මේක මාතෘකාවක් විතරයි මේ දේශනාව. ඒතර තණ්හාව ඇති වුණාම මේ තණ්හාව ඇති වුණ දෙයට බැඳිලා යනවා. රූප තණ්හාව ඇති වුණාම මේ රූපයේ කෙරෙහි හිත බැඳෙනවා. ඒ බැඳීමට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. ඊට අනුව උපත සකස් වෙනවා. උපත සකස් වුණේ යම් විදියකද ඊට සාපේක්ෂව ජරා මරණ දුක. ඒතර මේක තමයි බුදු කෙනෙක් පෙන්වපු පණිවිඩය. අපි හිතාගෙන ඉන්නවා මේ බෝධි පූජා තමයි බුදුරු ගන්නුවේ කියලා. බුද්ධ පූජා තියෙන එක බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයට සම්බන්ධ දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. මල් පූජා කරන, පුද පූජා කරන, පහන් පත්තු කරන මේ ඔක්කොම මූලික දේශනාව හදාරන ශ්‍රද්ධාව ඇති කරගන්න ශ්‍රාවකයෙකුට වැදගත්. හැබැයි යම් කෙනෙක් මුලාවටපත් වුණොත් මේ මල් පූජා කරන එක තමයි බුදු කෙනෙක් ඉගැන්වුවේ. පහන් පූජා කරන්න තමයි බුදු කෙනෙක් ඉගැන්වුවේ කියලා හිතුවොත් ඒවා කර ඉන්නවා නම් යම් ශ්‍රාවකෙක් ඒක හරියට ලෙඩක් හැදිච්ච මිනිහෙක් බෙහෙත් තුණ්ඩුව බිත්තියේ ගහගෙන ඒකට වැඳ ඉන්නවා වගේ වැඩක්. ලෙඩක් හැදිච්ච මිනිහෙක් ඒ බෙහෙත් තුණ්ඩුව අරගෙන ඒක බෙහෙතක් විදිහට සකස් කරලා පානය කරොත් රෝගය සුව වෙනවා හැර පින්වත්නි ඒ තුණ්ඩුව බිත්තියේ ගහගෙන වැඳට වැඩක් නැහැ. ඒතර බුද්ධ ශ්‍රාවකයෙක්ගේ වත්පිළිවෙත් පුද පූජා මේ සියල්ලම වැදගත්. මේ ඔක්කොටම වඩා වැදගත් මේ පටිච්ච සමුප්පන්නෝ මේ ලෝකේ සකස් වෙන විදිය ගැන තේරුම් ගන්න එක. ඊට පස්සේ දා උන්වහන්සේ බෝධි මණ්ඩලයේදී බලනවා මේ තණ්හාව කියන එක ඉබේ ඇති වෙච්ච දෙයක්ද? මේ තණ්හාව කියන එක කොහොමද සකස් වෙන්නේ? මේ තණ්හාවට හේතුව මොකද්ද? උන්වහන්සේ දා දකිනවා මේ තණ්හාව කියන එකත් ඉබේ හටගත් එකක් නෙමෙයි. මේ තණ්හාවටත් හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? තණ්හාවට හේතුව තමයි විඳින්න යාම. ඒකට ධර්මයේ තියෙන වේදනා පච්චයා තණ්හා කියලා. ඒ කියන්නේ විඳින්න යනකොට විඳින දෙයටයි තණ්හාව ඇති වෙන්නේ. හරි ලස්සනයි. බලන්න මේක ගැළපෙන විදිය. යම් කෙනෙක් ඇහෙන් විඳිනකොට ඒ ඇහෙන් විඳින දෙයටයි තණ්හාව ඇති වෙන්නේ. චක්කු සම්පස්සජා වේදනා. ඇහි ස්පර්ශයෙන් වේදනාව හට ගන්නකොට ඒ විඳින දෙයට තමයි හිතේ තණ්හාව ඇති වෙන්නේ. බලාගෙන යද්දි තණ්හාව කියන්නේ එළියේ තියෙන දෙයක්ුත් නෙමෙයි. තණ්හාව කියන්නේ Tamanගේ විඳීම කෙරේ ඇති වෙච්ච දෙයක්. අපි හිතනවා මේ එළිය රූපවලට තණ්හා කරනවා කියලා. බලාගෙන යද්දි පින්වත්නි ගැඹුරින් බලනකොට Tamanගේම පංචස්කන්ධය කෙරෙහි තණ්හා උපදින්නේ. මේ රූප තණ්හා කියලා හිතුවට ඇහෙන් රූපේ දකින්නකොට Taman තුල ඇති වෙන ස්පර්ශය නිසා ඇති වෙනවා විඳීමක්. අන්නේ සුඛ වේදනාවටයි කැමැති පින්වත්නි.
ඒ සුඛ වේදනාවට කැමති නිසා ඒ සුඛාස්වාදයට හිත කැමති වෙන්න ඒ සුඛාස්වාදයේ ගෙනත් දුන්න රූපයට එයා කැමති වෙනවා. එතකොට එයා කැමති වෙන්නේ සුඛාස්වාදයට. ඇහැ මුල් කරගෙන රූපයක් නිසා ඒ සුඛාස්වාදය ඇති වෙන්නේ නැත්තම් සුඛාස්වාදය ඇති වෙන්නේ නැත්තම් මොකද්ද පින්වත්නි විඳින්න තියෙන්නේ? ඒ සුඛාස්වාදයේ ඇති වුණාම සුඛාස්වාදයේ ගෙනත් දුන්න රූපයටයි පුද්ගලයා බැඳෙන්නේ. ඒ සුඛාස්වාදයේ ගෙනත් දෙන්නේ නැති වුණාට පස්සේ එයාට ඒ රූපය ගැන විශේෂ අදහසක් නැහැ. සමහර ලාවට ඔය විවාහ වෙච්ච අයගේ ජීවිතවල මේක අපිට දකින්න හම්බ වෙනවා. දැන් මුල් කාලේ බොහොම ලෙන්ගතුව ඉන්නවා. ආදරය කරන කාලේ හරි සෙනෙහසින් ඉන්නවා. මොකද එයාට ඒ රූපේ සුඛ ආස්වාදයක් ගෙනත් දෙනවා. ඒතකොට කාලයක් යනකොට එයාට ඒ රූපේ සුඛ ආස්වාදයක් ගෙනත් දෙන්නේ නැත්නම් ඒ රූපේ කෙරෙහි පින්වත්නි තණ්හාවෙන් බැඳිලා යන ගතිය අඩු වෙනවා. පින්වත්නි මේ විදියට බලනකොට හිතේ අපේ ජීවිතයේ තුල මේ දුක ගැට ගැහෙන එක සම්පූර්ණයෙන්ම බොහොම පරිස්සමින් ලියා ගන්න කුසලතාවයක් තියෙන්න ඕන. මේ විදියට ජීවිතේ දිහා බලනකොට මේ තණ්හාව කියන එකත් නිකම්ම හටගත් එකක් නෙමෙයි. තණ්හාවට හේතුව වේදනාව. වේදනා පච්චයා තණ්හා. විඳිනකොට විඳින දෙයටයි තණ්හාව ඇති වෙන්නේ. මොනවද විඳින්නේ? චක්කු සම්පස්සජා වේදනා. ඇහෙන් රූප විඳිනවා. සෝත සම්පස්සජා වේදනා. කනින් ශබ්ද විඳිනවා. ගාන සම්පස්සජා වේදනා. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. જીවහා සම්පස්සජා වේදනා. දිවෙන් රස විඳිනවා. කාය සම්පස්සජා වේදනා. කයින් පහස විඳිනවා. මනෝ සම්පස්සජා වේදනා. මනසින් අරමුණු විඳිනවා. ඔච්චරයි පින්වත්නි විඳිනවා කියලා කරන්න තියෙන්නේ. විඳිනවා කියලා ලෝකේ වෙන මොනවද කරන්න තියෙන්නේ? වෙන මොකුත් කරන්න නැහැ. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හරහා විඳින දේවල් එක්ක දකින දේ විඳිනවා, එක්ක අහන දේ විඳිනවා, එක්ක දැනෙන දේ විඳිනවා, එක්ක හිතෙන දේ විඳිනවා. ඔච්චරයි ඔබේ ලෝකය. ඔయిత වඩා ලෝකයක් ඔබ තුල තියනවද කියලා කල්පනා කරලා බලන්න. ඔయిత වඩා දෙයක් නැහනේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි යම් කෙනෙක් විඳිනවා නම් විඳීම කියන්නේත් නිකම්ම පහළ වෙන එකක්ද? උන්වහන්සේ දා බෝධි මණ්ඩලයේදී දකිනවා හරියට මේ වේදනා මේක හරියට ඉහළටයි පහළටයි දෙපැත්තටම බලනකොට තමයි මේ සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ. ඒකට අපි කියනවා අනුලෝම පටිච්ච සමුප්පාදය, පටිලෝම පටිච්ච සමුප්පාදය කියලා. උඩටත් බලනවා පහළටත් බලනවා. ඊට පස්සේ අවසාන වෙනකොට වේගයෙන් බලනවා. වේගයෙන් බලනවා. ඒකට අපි කියන උපමාව තමයි හරියට පිහියක් යම් කෙනෙක් මුවහත් කරනකොට එක පැත්තකට ගානවා අනිත් පැත්තට ගානවා. මුවහත හිටින වෙලාවට වේගෙන් පිහිය ගානවා වගේ අනුලෝම වශයෙන් පටිලෝම වශයෙන් අවසාන යාමේ අනුලෝම පටිලෝම වශයෙන් බලන කොටයි බුදු කෙනෙක්ගේ හද මණ්ඩල තුල සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අවබෝධය ඇති වෙන්නේ. දැන් බුදු වුණා කියලා කෙනෙක් කල්පනා කරාට මේ බුද්ධත්වය කියන්නේ කෙබඳු එකක්ද? බුද්ධත්වය කියන්නේ කොහොම එකක්ද කියලා මිනිස්සු දන්නේ නැහැ. බුදු වුණා කියලා විතරයි මිනිස්සු දන්නේ. ඒ නිසා බුදු කෙනෙක් ගැන මිනිස්සුන්ගේ හිතේ පැහැදිලි ශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දා බලනවා වේදනාව කියන එක විඳීම කියන එක කුමක් නිසාද ඇති වෙන්නේ? වේදනාවක් නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි. පස්ස පච්චයා වේදනා. ස්පර්ශ වුණාම ස්පර්ශ වෙන්නයි විඳින්නේ. ඇහි ස්පර්ශය ඇති වෙනකොටයි විඳින්නේ පින්වත්නි. ඇහි ස්පර්ශයක් නැත්තම් කොහොමද විඳින්නේ? ස්පර්ශ වුණ දේ විතරයි විඳින්න පුළුවන්. ඒක හරියට මේ වගේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත්නි ඇහි ස්පර්ශයේ පවතිනකොට කනේ ස්පර්ශය පවතින්නේ නැහැ. කනේ ස්පර්ශය පවතිනකොට දිවේ ස්පර්ශය පවතින්නේ නැහැ. ස්පර්ශයේ එක වෙලාවක එකයි පවතින්නේ. මේ ස්පර්ශය කියලා කියන්නේ කාරණා තුනක එකතුවට. ඔය මදුපිණ්ඩික වගේ සූත්‍රවල තියෙනවා තින්නං සංගති පස්සෝ කියලා. කාරණා තුනක් එකතු වුණාම ස්පර්ශය කියලා කියනවා. කාරණා තුනක් එකතු වුණාම ස්පර්ශය නම් ඇහැයි මිනිස්සු හිතාගෙන ඉන්නවා ඇස් වලට පේනවා කියලා. පින්වත්නි ඇස් වලට පේන්නේ නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නවා කනට ඇහෙනවා කියලා. පින්වත්නි කන විතරක් තිබ්බට ඇහෙන්නේ නැහැ. එහෙනම් මලමිනි වලටත් ඇහෙන්න ඕනනේ. පින්වත්නි ඇස් අරගෙන මැරිච්ච මිනිස්සු ඉන්නවා. එහෙනම් එයාලා පේන්න ඕනනේ ඒගොල්ලන්ට. පින්වත්නි දැන් එකක් තේරුම් ගන්න. ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතනවල ක්‍රියාකාරීත්වයක් නැති වුණොත් ඇහැ විතරක් තිබ්බට මදි. පින්වත්නි
ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් පවතිනකොට ඒ ඉන්ද්‍රියන්ට බාහිර ආයතනත් මුණ ගැහෙන්න ඕන. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන. ඇසයි රූපයයි දෙක එකතු වුණත් පේන්නේ නැහැ. ඇසයි රූපයයි දෙක එකතු වුණාම මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඥානය කියලා එකක් පහළ වෙන්න ඕන. ඒවා ටිකක් ගැඹුරු කාරණා. චක්කු විඥානය කියන එක පහළ වුණාමයි ඇහැට පේන්නේ. එතකොට මේ ඇහැට පේනකොට ඇහැයි රූපයි විතරක් තිබ්බට මදි. මානසිකාරයේ මුල් වෙලා චක්කු විඥානය පහළ වෙන්න ඕන. මේ තුන එකතු වීමට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශ වුණාම පස්ස පච්චයා වේදනා. ස්පර්ශ වෙන්න මිනිස්සු විඳිනවා. ඇහි ස්පර්ශ වෙනකොට ඇහෙන් විඳිනවා. ඇහි ස්පර්ශේ පවතිනකොට කනේ ස්පර්ශේ පවතින්නේ නැහැ. ඒතර කනේ ස්පර්ශේ පවතින වෙලාවට නාසයේ ස්පර්ශේ පවතින්නේ නැහැ. මේ විදියට පින්වත්නි පස්ස පච්චයා වේදනා ස්පර්ශ වුණාමයි මිනිස්සු විඳින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ ස්පර්ශය කියන එක නිකම්ම පහළ වෙන එකක් නෙමෙයි. ස්පර්ශයටත් හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? සලායතන ආයතන හයක් තිබ්බ නිසා ස්පර්ශ වුනේ. ඇස කියලා ආයතනයක් නැත්තම් කොහොමද පින්වත්නි රූප දකින්නේ? ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයක් තිබ්බ නිසා තමයි ආයතන හයෙන් මිනිස්සු විඳින්නේ. බුදුරජාණන්සේ මෙයයි බෝධි මණ්ඩලයේදී දකින්නේ. මේ ආයතන පහළ වුණ නිසා තමයි විඳින්නේ. විඳින දෙයට මිනිස්සු තණ්හා කරනවා. තණ්හාව ඇති වුණාම ඒකට හිත බැඳෙනවා. බැඳීමට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. ඊට අනුව උපත සකස් වෙනවා. ඊට අනුව ජරා මරණ දුක. මේක තමයි සාංශාරික ජාලය. එදා උන්වහන්සේ දකිනවා හොඳයි මේ ආයතන හයක් පහළ වුණේ කුමක් නිසාද? ආයතන හයක් පහළ වුණේ නිකම්ම නෙමෙයි. ආයතන හයක් පහළ වෙන්නේ ඉබේම නෙමෙයි. මේ ආයතන හය පහළ වෙන්න හේතුව තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නාම රූප පච්චයා සලායතනං. නාම රූප කියලා ධර්ම දෙකක් එකතු වෙලා තියෙනවා. රූපේ කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූප, උපාදාය රූප කියලාත් අපි කතා කරන්නේ ඒකේ අතිරේකව. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ විතරක් තිබ්බට වැඩක් නැහැ. ඇස් තිබ්බට පේන්නේ නැහැ. නාම ධර්ම එකතු වෙන්න ඕන. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා පහකුත් එකතු වෙන්න ඕන. එතකොට මෙන්න මේ නාම රූප එකතු වුණාම රූප පේනවා. ශබ්ද ඇහෙනවා. එහෙම නැතුව ඇහැට විතරක් පේනවා කිව්වොත් ඒක හරි අඩුපාඩු සාගත කතාවක්. ඊට පස්සේ උන්වහන්සේ බලනවා මේ නාම රූප ප්‍රත්‍යයෙන් නැති වෙන මේ ක්‍රියාවලියට නාම රූප කියලා දෙකක් ඇති වෙන්නේ කොහොමද? උන්වහන්සේ දකිනවා නාම රූප කියන එක ඇති වෙන්නේ තිබේම නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. විඥාන පච්චයා නාම රූපං. විඥානයක් බැස ගැනීම. ප්‍රතිසන්දි විඥානය ගැනයි මෙතන කතා කරන්නේ. විඥානය බැසගත්තේ නැත්තම් පින්වත්නි නාම රූප වැඩෙන්නේ නැහැ. මහා නිදාන සූත්‍රයේ භාගතුන් වහන්සේ වදාරනවා ආනන්ද හාමුදුරන්ට ආනන්ද යම් තැනක ගැබට විඥානයක් බැහැගත්තේ නැත්තම් එතන ආනන්ද නාම රූප වැඩෙයිද කියලා අහනවා. නොහේතම් බන්ති. නාම රූප වැඩෙන්නේ නැත්තම් ආනන්ද එතන සලායතන ආයතන හයක් වැඩෙයිද අහනවා. නොහේතම් බන්ති. අපි ඒකට කියනවා ඇබෝෂන් වෙනවා කියලා. ඒ කියන්නේ විඥානය බැසගත්තත් නාම රූප ධර්මයන් වැඩෙනවා. බැරි වෙලා හරි විඥානෙ පිට වුණොත් නාම රූප වැඩෙන්නේ නැහැ. ආයතන හයක් වැඩෙන්නේ නැහැ. ඉතින් වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් මේක විද්‍යාත්මකව වෙන කතාවක් කියන්න පුළුවන්. නමුත් පින්වත්නි කලලයක් වැඩෙන්නේ නැහැ විඥානයක් බැසගත්තේ නැත්තම්. එතකොට කලලයක් වැඩෙන්නේ විඥානයක් බැස ගැනීම නිසා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විඥානයක් බැස ගැනීම නිසා ඇතිවෙන නාම රූප ධර්මයන්ගේ පහළවීම. ප්‍රවෘත්තියටත් මේක බලපාන විදිය භාගතුන් වහන්සේ වදාරනවා. මේ කියන්නේ පැවැත්මට. ඊට පස්සේ මේ විඥානයක් බැස ගැනීම කුමක් නිසා සිද්ධ වෙන දෙයක්ද කියලා උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ දකිනවා මේ විඥානයක් ආවට ගියාට බැහැගන්නේ නැහැ මව් කුසකට. නැවත විඥානයේ එක එක තැන්වල පැලවෙන්නේ නැහැ. විඥානයේ පැලවෙන්න බලපාන හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? විඥානයේ පැලවෙන්නේ පින්වත්නි කාම ලෝකේ හරි, රූප ලෝකේ හරි, අරූප ලෝකේ හරි තණ්හාවෙන් තෙත් වෙවි
කර්මය කියන භූමිය මුල් කරගෙන කර්මී කියන ක්ෂේත්‍රය තුල කම්මං කෙත්තං විඥානං බීජං විඥානී කියන බීජය තණ්හාවෙන් ආසේවනේ ලැබි ලැබී පැලවෙනවා පින්වත්නි. තණ්හාවෙන් ආසේවනේ ලැබි ලැබී පැලවෙනවා. එතන මේ විඥානය පැලවෙන්නේ කුමක් නිසාද? සංකාර පච්චයා විඥානං සංස්කාර ප්‍රත්‍යයෙන්. පිනට අනුවත් විඥානේ පැලවෙනවා. අකුසලයට අනුවත් විඥානේ පැලවෙනවා. ධ්‍යාන සිත් වලට අනුවත් විඥානේ පැලවෙනවා. ඒ කියන්නේ පින් කරන එක ඊටාම හොඳ අවස්ථාවක් බුද්ධ ශ්‍රාවකයෙකුට. හැබැයි පිනත් අභිනන්දනය නොකරන දවසක් ආවොත් අන්න එවැනි ශ්‍රාවකයා තමයි නිවන කරා පැමිණෙන්නේ. ඒ කියන්නේ නිවන කරා පැමිණෙන ශ්‍රාවකයා පිනවත් අභිනන්දනය කරන්නේ. මොකද පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර මේ ඔක්කොම සංකාර. ඒවට අනුව විඥාන එක එක තැන්වල පැලවෙනවා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ගැටලුවක් නැහැනේ සුගතිය යනවා නම් ඒක කොච්චර දෙයක්ද? පින්වත්නි සුගතියේ ගියත් විපාකයේ අනිත්‍ය වෙනකොට ආයෙ නිරේට වැටෙනවනේ. ආයෙ പ്രേත ලෝකෙට වැටෙනවනේ. ආයෙ සතර අපායට වැටෙනවනේ. එහෙමනම් ඒක ස්ථිර දෙයක් නෙවෙයිනේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ සංස්කාර ඇති වෙන්නේ කුමක් නිසාද? අවිජ්ජා පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා. මේ ලෝකේ දුක කියන්නේ මෙයයි. දුකට හේතුව තණ්හාවයි. තණ්හාව නැත්තම් දුක නිරුද්ධ වෙනවා. නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන මේ සුන්දර දහම් කොටාසේ දන්නේ නැතිකම නිසා තමයි පින්වත්නි ඉපදෙමින් මැරෙමින් අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා තණ්හාවෙන් ආසේවනේ ලැබී අපගේ විඥාණය විටක තිරිසන් ලෝකේ විටක බිත්තර කට්ටක් අස්සේ විටක പ്രേත ලෝකේ විටක හිඟන්නෙක් විදියට විටක පින්වත්නි විවිධාකාර මානසික ප්‍රශ්න සහිතව ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමන නිර්මාණය වුණේ හිමයි. පින්වත්නි මේ සංසාරේ කොච්චර අවදානම්ද කියනවා නම් ඔබලාගේම නිවසේ ඇති කරන හුරතලයට ඇති කරන බල්ලෙක්ගේ කුසේ ඔබේ විඥානේ පැලවෙන්න බැරි කමක් නැහැ. සංසාරي කියන්නේ එහෙම එකක්. මේ ඒකයි බුදුරු කියන්නේ මහණෙනි මම අසුරු සැනක් ගහන මොහොතක්වත් මහණෙනි භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා. අසුරු සැනක් ගහන මොහොතක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ කියනවා. හේතුව පින්වත්නි මේ භවයේ මොනවද වර්ණනා කරන්න තියෙන්නේ? මොනවද මේ භවයේ වර්ණනා කරන්න තියෙන්නේ? ඔබට ඊටාම කරුණාවෙන් යෝජනා කරන්නේ පුළුවන් තරම් ධර්මයේම දායාද කරගන්න. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි ධර්මයේම පිහිට කරගන්න. ධර්මයේම දායාද කරගන්න. උන්වහන්සේ ආයු සංස්කාරය අත්තරින්න කිට්ටු වෙන කාලේ දරුණු ආබාධයක් ඇති වුණාම උන්වහන්සේ හිතනවා පිරිනිවන් පාන්නේ නැහැ කියලා. පිරිනිවන් පාන්නේ භික්ෂු සංඝයාට දැනුම් දීලයි පිරිනිවන් පාන්නේ කියලා උන්වහන්සේ හිතනකොට පින්වත්නි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආයුෂ අධිෂ්ඨාන කරනකොට ආනන්ද ස්වාමින් වහන්සේ ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ওই විදියට ඉන්නකොට මට හරි සතුටුයි කියනවා. ඔබ වහන්සේ දරුණු ආබාධයක් ඉවසනකොට මට දිශාව පේන්නේ නැහැ කියනවා. ස්වාමීනි කරන්න ඕන දේ කරන්න ඕන නැති දේ මට තේරෙන්නේ නැහැ කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ නැවතත් ඊතා සුව පහසුවෙන් ජීවිතය අධිෂ්ඨාන කරලා වැඩ ඉන්නකොට මට හරි සතුටුයි කියනවා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ විමසනවා ආනන්ද තවත් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා අහනවා. ආනන්ද ආචාර මුට්ටි නැතුව ගුරු මුෂ්ටියක් නැතුව මම දැන් ධර්මයේ කියලා තියෙන්නේ කියනවා. ආනන්ද ගුරු මුෂ්ටියක් නැතුව දැන් ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කියනවා. ආනන්ද තවත් මගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්න එපා කියනවා. ආනන්ද තමාව පිහිට කරගන්න කියනවා. තමාව පිළිසරණ කරගන්න කියනවා. අත්ත දීපා විහෙරත තමාව දූපතක් කරගන්න කියනවා. ආනන්ද තමාව පිහිට කරගෙන තමන්ව පිළිසරණ කරගෙන ධර්මයේම සරණ කරගෙන ජීවිතේ ගෙවන්න කියනවා. ඔබට මං අවසානයේ යෝජනා කරන්නේ පින්වත්නි ජරා මරණ කියන්නේ ලෝකයේ 아무තු දෙයක් නෙමෙයි. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ ජරා මරණ කියන්නේ අහම්බයක් නෙමෙයි. හැබැයි මේ ධර්මයේ මුණ ගැහිම අහම්බයක්. ඒ කියන්නේ අහම්බයක් කියලා මම මතක් කරන්නේ බොහොම කාලෙකින් ලැබිච්ච දෙයක් කියන අදහසින්. ඔබට යෝජනා කරන්නේ ධර්මයේම පිහිට කරගන්න. ධර්මයේම පිළිසරණ කරගන්න. ධර්මයේම දූපතක් කරගන්න. ධර්මයේ පිහිට පිළිසරණ පිණිස අද මේ සම්බුද්ධ දේශනාව
ඔබ හැම දිනාගේම ජීවිතයට පටිච්ච සමුප්පන්නව ලෝකය විමසන ශ්‍රාවක භාවයක් පිණිස හේතු වේවා වාසනාව වේවා කියන අදිෂ්ඨානය සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.